අයිබෝන් දරුවනි නැවතත් ඔබව ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සඳහා අපි සාදරයෙන් පිළිගන්නවා. දරුවනි අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කරේ විකිරණශීලීතාවය පිළිබඳව. අපි විකිරණවල ಗುಣ අඳුරගත්තා, විකිරණ අනාවරණය කරගන්න උපකරණ ගැන ඉගෙන ගත්තා. දැන් අද දවසේ මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න ආරම්භ කරන්නේ විකිරණශීලීතාව පිළිබඳව ප්‍රමාණාත්මකව. මෙන්න ඔබට පළමුවෙන්ම විකිරණශීලීතාව පිළිබඳව ඉදිරිපත් කරන නියමයක් ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න මේ තිරේ දර්ශනය වෙන නියමය දිහා. විකිරණශීලී පෘථග්කරණ නියමය කියලා අපි කියන්නේ මේකට. ඔබ හොඳින් කියවලා බලන්න විකිරණශීලී මූලද්‍රව්‍ය සාම්පලයක යම් මොහොතකදී තප්පරයට සිදුවන පෘථග්කරණ සංඛ්‍යාව. මේ පෘථග්කරණ කියන වචනය අලුත් වචනයක්. මෙය ඔබ දැනගන්න වරහන් තුල ඔබට පේනවා එනම් තප්පරයකට සෙවීමට භාජනය වන න්‍යෂ්ටි සංඛ්‍යාව. මෙන්න විකිරණශීලී සාම්පලයක් තියෙනවා නම් යම් මූලද්‍රව්‍යකින් සාම්පලයක් තියෙනවා නම් තත්පරයකදී විමෝචනය කරන නැත්නම් වෙනස් වන එක න්‍යෂ්ටියකින් ඉඳන් අනිත් න්‍යෂ්ටි දක්වා වෙනස් වන යම් න්‍යෂ්ටි සංඛ්‍යාවක් තියෙනවා. අන්න ඒ න්‍යෂ්ටි සාම්පලය ගැනයි මේ කියන්නේ. සංඛ්‍යාව එම මූලද්‍රව්‍ය සාම්පලයේ එම මොහොතේ පවත්නා පරමාණු ගණනට අනුලෝමව සමානුපාතික වන බව සොයාගෙන ඇත. මෙම ප්‍රතිඵලය විකිරණශීලී සෙවීමේ නියමයේ ලෙස හැඳින්වේ. එතකොට තත්පරයකදී සිදුවන පෘථග්කරණ සංඛ්‍යාව නැත්නම් න්‍යෂ්ටි සංඛ්‍යාවේ වෙනස් වීමේ සංඛ්‍යාව මෙන්න මේ සමානුපාතික වෙනවා කියලා කියනවා. කුමකටද? එම අවස්ථාවේ පවත්නා එම මූලද්‍රව්‍යයේ පරමාණු සංඛ්‍යාවට සමානුපාතිකයක් කියන්නේ. අත වශයෙන්ම න්‍යෂ්ටි සංඛ්‍යාව කියලා කිව්වත් නිවැරදි. න්‍යෂ්ටි හෝ පරමාණු සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සංඛ්‍යාවට සමානුපාතිකයි මෙන්න මේ විකිරණය වීමේදී පෘථග්කරණ ශීඝ්‍රතාව. දරුවනි අපට මෙහෙම ප්‍රමාණාත්මක දෙයක් වචනයෙන් ඉදිරිපත් කරාම එන අදහස මදි. අපි ඒ නිසා බොහෝ වෙලාවට ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඔබට දැන් මේ දර්ශනය වෙනවා ඇති මේ සටහනේ ඍණ dn බෙදීම dt සමානුපාතිකයි n කියලා. දරුවනි ගණිතය අංශයෙන් හදාරන දරුවන්ට මේ සංකේත හුරු පුරුදුයි. නමුත් ජීවිතාංශයෙන් හදාරන දරුවන්ට හුරු පුරුදු නැති වුණාට මේ හුදු සංකේතයක් පවණක් කියලා සලකාගෙන මේ දිහා බලන්න. ලොකු ගණිතමය දෙයක් මෙතන නැහැ. dn බෙදීම dt වලින් කියවෙන්නේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඍණ dn යට dt වලින් කියවීමේ අඩු වීමේ ශීඝ්‍රතාව. න්‍යෂ්ටි සංඛ්‍යාව අඩු වීමේ ශීඝ්‍රතාව. එහෙම නැතිනම් පෘථග්කරණ ශීඝ්‍රතාවයි මේ කියවෙන්නේ. ඍණ ලකුණක් භාවිත කරලා තියෙන්නේ අඩුවීමක් පෙන්눔 කරන්න. අඩු වෙන බව පෙන්눔 කරන්නයි ඍණ ලකුණ තියෙන්නේ. ඒතර අනුලෝමව සමානුපාතික වෙනවා කියලා කිව්වා එම මොහොතේදී තිබෙන න්‍යෂ්ටි සංඛ්‍යාවට. අන්න සමානුපාතිකයි n කියලා තියෙන්නේ ඒ නිසා. ඒතර දරුවනි ඔබ දන්නවා සමානුපාතික සම්බන්ධයක් සමාන සම්බන්ධයක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? නියතයකින් වැඩි කරලා. දැන් ඔබට පේනවා ඇති යටපෙළිය තියෙනවා dn බෙදීම dt සමානයි ඍණ ලැම්ඩා n කියලා ලියලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ ලැම්ඩා කියලා කියන්නේ නියතයක්. මේ නියතයට අපි දෙන නම තමයි ක්ෂය නියතය. ත්‍රයම් විකිරණශීලී ද්‍රව්‍යක න්‍යෂ්ටියක එහෙම මූලද්‍රව්‍ය සඳහා වන නියතයක් තමයි ලැම්ඩා කියන්නේ. ත්‍රේම ද්‍රව්‍ය සඳහා වන සමානුපාතික නියතය තමයි ක්ෂය නියතය ලෙස අපි හඳුන්වලා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔන්න නියමය අපි ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කරා. පළමුවෙන්ම වචනෙන් ඉදිරිපත් කරා. දැන් ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කරා. දැන් දරුවනි අපි බලමු මේ නියමයත් එක්ක අපි ඉදිරියට යන්න. දැන් අපට පෙනෙනවා ඇති මෙන්න මේ සමීකරණයක් තියෙනවා. මේ සමීකරණය දිහා බැලුවහමත් ටිකක් ගණිතයට බර පද තමයි තියෙන්නේ. n සමානයි n නෝට් e වල සිම්පල් e වල ඍණ ලැම්ඩා t කියලා. මේ සිම්පල් e කියලා කියන්නේ බොහෝ වෙලාවට අපි ඉලෙක්ට්‍රෝනයට කියලා කිව්වට මෙතන සිම්පල් e කියන්නේ ඉලෙක්ට්‍රෝනය නෙවෙයි. ඝාතීය ශ්‍රිතය කියලා ගණිතයේ අදහසක්. මේ සමීකරණය ලැබෙන්නේ සිම්පල් t කියන්නේ කාලය, n කියන්නේ මේ මොහොතේ තියෙන න්‍යෂ්ටි සංඛ්‍යාව, n නෝට් කියලා කියන්නේ කාලය බිඳුව වන. දැන් කාලය මැනීම ආරම්භ කර අවස්ථාවේ තිබුණු න්‍යෂ්ටි සංඛ්‍යාව. මෙන්න මේවා අතර සම්බන්ධයක් මේ ලැබිලා තියෙන්නේ. මෙය අර කලින් ඉදිරිපත් කර පෘථග්කරණ නියමේ ගණිතමය ආකාරය ඉදිරියට කරගෙන ගියාම සුළු කරගෙන ගියාම ලැබෙන ප්‍රතිඵලයක්. මේ ප්‍රතිඵලය උසස් පෙළ පන්තියේ ඔබ ව්‍යුත්පන්න කරන්න
දැනගෙන සිටිය යුතු නැහැ. නමුත් ගණිතයන්සයෙන් හදාරන දරුවන්ට අභ්‍යාසයක් හැටියට මේක කරන්න පුළුවන්. dn බෙදීම dt සමානයි ඍණ ලැම්ඩා n කියලා කලින් ලිව්වා. දෙපස අනුකලනය කරලා සීමා අනුකලනයක් කරලා මේ ප්‍රකාශය ලබා ගන්න පුළුවන්. නමුත් ජීවිතදා දරුවන් බය වෙන්න ඕන නැහැ. මේව ගන්න කියන්නේ නැහැ අපිට. අඩුතරමින් මේක මතක තියාගෙන මේකට අගයන් ආදේශ කරලා ගණන් හදන්න කියන්නේත් නැහැ සාමාන්‍යයෙන්. නමුත් විශේෂ අවස්ථාවල විශේෂ අගයන් දීලා ඔබට සුළු කරගන්න පුළුවන් ප්‍රමාණය අගයන් දීලා එහෙම ගැටලු දීලා තියෙනවා. එතකොට පෘථග්කරණ නියමයේම තමයි ගණිතමය ආකාරයකින් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට දරුවනි මෙන්න මේ විදිහට විකිරණශීලී පෘථග්කරණ නියමය අපි ඉදිරිපත් කරා. මේ නියමයක් ඉදිරිපත් කරාම මේක සමීකරණයක් බවට පත් කරාම ඒ සමීකරණයෙන් අපට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. මෙන්න දරුවනි දැන් ඔබට මේ අවස්ථාවේ පේනවා තිරේ මේ පේනවා ප්‍රස්ථාරයක් තියෙනවා. විතර සිරස් අක්ෂයක් තියෙනවා. තිරස් අක්ෂයක් තියෙනවා. සිරස් අක්ෂයෙන් දක්වන්නේ න්‍යෂ්ටි සංඛ්‍යාව කියන එක. යම් t කියන කාලයකදී න්‍යෂ්ටි සංඛ්‍යාව. තිරස් අක්ෂයෙන් දක්වන්නේ කාලය. දැන් බලන්න කාලයත් සමග න්‍යෂ්ටි සංඛ්‍යාව වෙනස් වෙන ආකාරය තමයි මෙන්න මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ. කාලය බිඳුව වෙන අවස්ථාව බලන්න දරුවනි. කාලය බිඳුව වෙන අවස්ථාවේ මෙන්න යම් න්‍යෂ්ටි සංඛ්‍යාවක් තියෙනවා n not then බිඳුව කියලා දක්වලා තියෙනවා. ඊළඟට කාලය ගත වීමත් සමග කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? මෙන්න කාලය ගත වෙනවා. මෙන්න ඊටා ශීඝ්‍රයෙන් අඩු වේගෙන යනවා කියන එක අපිට පේනවා න්‍යෂ්ටි සංඛ්‍යාව. ඒක අඩු වෙන්නේ පෘථග්කරණයට භාජනය වෙන නිසා ඇල්ෆා අංශු හෝ බීටා අංශු පිට කළා විනත් මූලද්‍රව්‍ය න්‍යෂ්ටීන් බවට පත් වෙනවා. එනම් මුල් ආකාරයේ න්‍යෂ්ටීන් ප්‍රමාණය අඩු වේගෙන යනවා. එhmenan දරුවනි මෙන්න මේ ප්‍රස්ථාරිකව අපිට නිරූපණය කරන්න පුළුවන් විකිරණශීලී මූලද්‍රව්‍යයක විකිරණශීලී සාම්පලයක තිබෙන න්‍යෂ්ටි සංඛ්‍යාව කාලයත් සමග විචලනය වෙන ආකාරය. දරුවනි ප්‍රස්ථාර වලින් බොහෝ වෙලාවට අපට වචනෙන් කියලා පැහැදිලි නොවන දේවල් පරීක්ෂණයක් කිරීමේදී එක විටම අපට පේන්නේ නැති දේවල් ප්‍රස්ථාර වලින් හරි ලස්සනට පේනවා. ඔබ දන්නව ඇති ආලෝකයේ පාඩමේදී ඔබ ප්‍රිස්මයක් අරගෙන ඒ වෙතට කිරණයක් පතත වෙන්න සලස්වලා එහි වර්තනය බලලා නිර්ගමනය වෙච්ච කිරණය බලලා එහි පතන කිරණයේ ඉඳලා නිර්ගත කිරණය දක්වා සිදුවන කෝණ වෙනස දැක්කා. ඒකට අපි කිව්වා අපගමනය කියලා. අපගමන කෝණය කියලා. ඒතර පරීක්ෂණයේ කිහිප වාරයක් කිරීමේදී ඔබට වැටහීමක් ඇති වෙනවා පතන කෝණය සහ අපගමන කෝණය අතර යම් ආකාරයක සම්බන්ධතාවයක් තියෙනවායි කියන එක. එහෙම පේනවා. නමුත් දරුවනේ ඔබට මතක ඇති ඔබ ප්‍රස්ථාරයක් ඇඳ අන්තිමට. පතන කෝණය සහ අපගමන කෝණය අතර පතන කෝණය තිරස් අක්ෂයට අරගෙන අපගමන කෝණය සිරස් අක්ෂයට අරගෙන ප්‍රස්ථාරයක් ඇඳහම ඒ ලැබෙන ප්‍රස්ථාරයෙන් ඔබට හොඳින්ම පෙනුණා කුමක්ද අවම අපගමන කෝණය කියලා එකක් තිබුණු බව. පරීක්ෂණය කීවතාවක් කරත් අවම අපගමන කෝණය කියලා එකක් හොයාගන්න බෑ. නමුත් ඔබ ප්‍රස්ථාරිකව ඒ අගයන් නිරූපණය කරා නම් ප්‍රස්ථාර සටහනෙන් ඔබට පේනවා අන්න අවම අපගමන කෝණය කියලා එකක් තියෙනවා කියන එක. නිසා දරුවනි මේ ප්‍රස්ථාර කියන එක බෞද්ධ විද්‍යා පාඩමේදී පමණක් නෙවෙයි හැම අවස්ථාවකදීම ඉතාමත්ම හොඳ නිරූපණ ක්‍රමයක් අපි දන්න දේවල් ඉදිරිපත් කරන ක්‍රමයක්. එතකොට දරුවනි මේ ප්‍රස්ථාරයෙන් අපට කුමක්ද විශේෂයෙන් පෙන්눔 කරන්නේ? ඔබට පෙනෙනවා ඇති කාලය මෙන්න මේ ගත වීගෙන යෑමත් එක්ක ආරම්භයේ n නෝට් කියලා තිබිච්ච න්‍යෂ්ටි සංඛ්‍යාව දැන් බලන්න n නෝට් බෙදීම දෙක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. එයා තව ටිකක් ගියාම n නෝට් බෙදීම 4 කියන අගයකට ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න මේ ප්‍රස්ථාර කියවන්නේ n නෝට් බෙදීම දෙක වෙනකොට කාලය යම් t දෙකෙන් එකයි කියලා ලියලා තියෙනවා. අපි t half කියලා සාමාන්‍යයෙන් මේක කියවන්නේ අර්ධ ආයු කාලය කියලා නමක් දෙනවා මේකට. ඇයි එහෙම අලුතෙන් විශේෂ නමක් දෙන්න කියලා දැන් ඔබට පැහැදිලි කරන්නයි මම උත්සාහ කරන්නේ. බලන්න මේ භාගයක් වෙන්න යම් කාලයක් ගත වුණාද ඒහා සමානම කාලයක් තව දුරටත් ගත වුණාම තමයි මේකත් තවත් භාගයක් වෙලා තියෙන්නේ. මෙන්න මේ හැම විකිරණ අවස්ථාවකදීම මේක සත්‍ය බව අපි හොයාගෙන තියෙනවා ප්‍රස්ථාර ඇඳලා ඒ මූලද්‍රව්‍ය සඳහා ඒ න්‍යෂ්ටීන් සඳහා කොහොම ප්‍රස්ථාර ගණනාවක් ඇඳා වුණත් ඒ හැම ප්‍රස්ථාරකින්ම මේ සම්බන්ධය පෙන්눔 කරනවා. එහෙනම් මොකක්ද ඒකෙන් කියන්නේ?
ඕනෑම මුල්ද්‍රව්‍යයක යම් ඤස්ති සංඛ්‍යාවක් තියෙනවා නම් එයා අර්ධයක් වෙන්න යම් කාලයක් ගත වෙනවාද නැවතත් තවත් අර්ධයක් වෙන්න. ඒතර පළමුවෙන් දෙකෙන් එකක් වෙනවා ඊළඟ හතරෙන් එකක් වෙනවා ඊළඟ අටෙන් එකක් වෙන්න පුළුවන්. මේ කොහොම හරි අර්ධයක් වෙන්න ගත වෙන කාලයන් එකම කියලා හොයාගෙන තියෙනවා. අන්නේ නිසා තමයි ඒ කාලයන්ට අර්ධ ආයු කාලය කියලා නමක් දෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරයෙන් තමයි අපි මේ බව වටහා ගත්තේ. එතකොට ඔබ මේ ප්‍රස්ථාරයෙන් ඒ සම්බන්ධය දැනගන්න ඕන. එතකොට මේ අර්ධ ආයු කාලය කියන එකත් පෙර කලින් ෂය නියතය කියලා එකක් ලැම්ඩා කියලා එකක් කිව්වා. ඒවා නියත. කුමක් සඳහා නියතද? එම මූලද්‍රව්‍ය සඳහා නියතයක්. අපි ඔබ කලින් දැක්ක කාබන් 14 විකිරණ පිට කළා ස්ථායී තත්ත්වයට පත් වෙන අවස්ථාව. එම විකිරණශීලී ප්‍රතික්‍රියාව. අනේ නම් කාබන් 14 සඳහා ලැම්ඩා එකගයක් T වලට තව වගයක් තියෙනවා. ඊළඟට ඔබ දැක්ක යුරේනියම් එම විකිරණ පිට කරලා ස්ථායී තත්ත්වයට පත් වෙනවා. තවත් ප්‍රතික්‍රියාවක් ඒක. ඒ ප්‍රතික්‍රියාවේදී ඔබ හොයලා බලන්න පුළුවන් ඉදිරියේදී ඔබට දැනගන්න පුළුවන් ලැම්ඩාගය තවත් අගයක් T½ වගය තවත් අගයක්. ඒතර එහෙනම් අර්ධායු කාලය කියන එකත් ෂය නියතය කියන එකත් මූලද්‍රව්‍යයක් සඳහා වන නියත. තව ඉදින් කියනවා නම් මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වෙනවා. අන්න එයත් සිහි තබාගත යුතුයි මේ අවස්ථාවේදී. දරුවනි එහෙමනම් යම් මූලද්‍රව්‍යයක් සඳහා අර්ධායු කාලය සහ ෂය නියතය අතර සම්බන්ධතාවය තමයි අපි දැන් ඔබට මේ තිරේ දිස් වෙන්න සලස්වලා තියෙන්නේ. බලන්න T½ සමානයි අර්ධායු කාලය සමානයි 0.0.693 බෙදීම ලැම්ඩා කියලා. දරුවනි මේ සම්බන්ධතාවය ලැබෙන්නේ අපි අර කලින් ලියාපු සමීකරණය ගණිතමය ආකාරයකින් සුළු කරාට පස්සේ. ඒ සුළු කිරීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ උසස් පෙළ නිර්දේශයේදී. නමුත් මේ සම්බන්ධතාවය ඔබ සිහි තබාගත යුතුයි. ගැටලු විසඳීම් වලදී අපට මෙය භාවිත කරන්න සිද්ධ වෙනවා. හොඳයි දරුවනි මෙන්න මේ ප්‍රමාණාත්මක සම්බන්ධතාවයන් ගැන අපි දැන් දැනගත්තා. අපි තවත් ඉදිරියට යමු. විකිරණශීලීතා ප්‍රතික්‍රියාවලදී විකිරණ පිට වෙන බව ඔබ දන්නවා. සක්‍රියතාව කියලා පදයක් අපිට ඉදිරිපත් කරන්න වෙනවා. දැන් ඔබ දන්නවා මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් ආරම්භයේදී තිබුණා නම් එම මූලද්‍රව්‍ය සංඛ්‍යාව අඩු වේගෙන යනවා. අඩු වේගෙන යනවා කියන්නේ තත්පරයකදී පිට කරන විකිරණ සංඛ්‍යාව අඩුවීමක් පෙන්වන්න ඕන. එහෙනම් යම් අවස්ථාවකදී විකිරණ පිටවීමේ ශීඝ්‍රතාවට වචනේ පදයක් අපි ඉදිරිපත් කරන්න ඕන. අන්නේම පදය තමයි සක්‍රියතාව කියලා අපි ඉදිරිපත් කරන්නේ. ඒතර කැපිටල් A කියලා සංකේතයක් අපි ඉදිරිපත් කරනවා. එහෙනම් කැපිටල් A සමානයි dn බෙදීම dt විදියට ගණිතමය ආකාරයෙන් අපි ඒක ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙන්දි මේ හුදු සංකේතයක් පමණයි dn බෙදීම dt කියන්නේ විකිරණ පිටවීමේ ශීඝ්‍රතාව කියන එක වටහා ගන්න. ගණිතමය වශයෙන් තිබුණාට එහෙම ලොකු ගණිතමය දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාව. එහෙමනම් කලින් අවස්ථාවේ අපි දැනගත්තා dn බෙදීම dt සමාන වුණා ඍණ ලැම්ඩා n ට. එහෙනම් dn බෙදීම dt කියන එකේ විශාලත්වය ලැම්ඩා n. එහෙනම් සක්‍රියතාවයත් අපට ලැම්ඩා n ට සමාන විදියට දෙන්න පුළුවන්. ඒතර දරුවනි එයයි මෙතන සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් සක්‍රියතාව කියන එක ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරාම එහෙම ඕනම දෙයක් ඕනම භෞතික රාශියක් ප්‍රමාණාත්මකව ඉදිරිපත් කරනවා කියලා කියන්නේ අපට ඒකකයක් ඉදිරිපත් කරන්න වෙනවා. එහෙනම් මෙතෙන්දී ඉදිරිපත් කරපු ඒකකය තමයි බෙකරල්. ඒතර බෙකරල් කියලා නම දීලා තියෙන්නේ එම විද්‍යාඥයාට ගරු කිරීමක් පිණිස. මේ විකිරණශීලීතාව සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ කරපු විද්‍යාඥයෙක් බව අපි දන්නවා. ඔහුට ගරු කිරීමක් වශයෙන් ඒ නම දීලා තියෙනවා. SI ඒකක ක්‍රමයේදී සම්මත සංකේතයේ හැටියට කැපිටල් B සිම්පල් Q අපි යොදා ගන්නවා. මොකද්ද මේ බෙකරල් එකක් කියන්නේ? බෙකරල් එකක් කියලා කියන්නේ තත්පරයට පුතක් කරන එකක් කියන එකයි. තත්පරයට විමෝචන එකක් කියන එකයි. අන්න එහෙනම් මේ විදිහට අපි ඒකකය ඉදිරිපත් කරනවා. ඒතකොට තත්පරයට පුතක් කරන. ඉතින් ලියනකොට ලියන්නේ තත්පරයට කියලා. එච්චරයි. ඒ ශ්‍රීණයක සංකේතාශ්‍රයෙන් දක්වනවා නම් ඔබ මීට පෙරත් ඒ ශ්‍රීණයක හැටියට යම් එකකයක් දක්වලා තියෙනවා. කුමක්ද මේ එකකය? හර්ට්ස් සංඛ්‍යාති මනන එකකය. තත්පරයට කියලා කියන්නේ තේ ශ්‍රීණයක තමයි ඒ වල ඍණ එකේ බලය තමයි ලියන්නේ.
ඒ කියන්නේ හර්ට්ස් නම් මෙතන තප්පරයට කියන්නේ හර්ට්ස් නෙවෙයි බෙකරල් කියන එක. හරි. මෙන්න දරුවනි මේ විදිහට අපි අලුත් ඒකක ඉදිරිපත් කරා. පැරණි ඒකකය තමයි කියුරි. කියුරි එකක් කියලා කිව්වේ. කියුරි එකක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට මුල් කාලේ වෙනකොට මේ ශීඝ්‍රතාව මැන්නේ කියුරි වලින්. කියුරි එකක් කියලා කිව්වේ ග්‍රෑම් එකකින් රේඩියම් ග්‍රෑම් එකකින් තප්පරයකට නිකුත් කරන විකිරණ සංඛ්‍යාව තමයි කියුරි එකක් කියලා කිව්වේ. ඒතර ඒක අදත් භාවිතයේ තියෙනවා යම් ප්‍රායෝගික කටයුතු වලදී භාවිත කරනවා. ඒක SI එකකේ නොවේ. SI එකක වෙන්නේ බෙකරල්. හොඳයි දරුවනි අපි ඉදිරියට යමු. දරුවනි දැන් අපි විකිරණශීලීතාව පිළිබඳව ගුණාත්මකව හදාarලා තියෙනවා. ප්‍රමාණාත්මකව නියමයක් ඉදිරිපත් කරලා සමීකරණ කීපයක් අරගෙන තියෙනවා. මේ සමීකරණ වලින් කියන්නේ ඔබ සමීකරණ ඉගෙන ගත්තා කියන්නේ ගණිතමය ආකාරයේ ගැටලු විසඳන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් බොහෝ අමාරු ගැටලු නෙමෙයි දෙන්නේ. ඔබට විසඳාගත හැකි ප්‍රමාණයේ ගැටලු තමයි දෙන්නේ. හරි. දැන් එහෙමනම් අපි විකිරණශීලීතාවයේ භාවිතයන් කීපයක් ගැන කතා කරමු. මේ භාවිතයන් ගණනාවක් ඔබට හොයාගන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ඒ සියලුම දේ මේ භාවිතයන් ටික ලැයිස්තුගත කරලා ඔබට ඉදිරිපත් කරන්න කල්පනා කරන්නේ නැහැ. මොකද මේ වගේ අවස්ථාවකදී අපට කාල වේලාව යොදන්න තියෙන්නේ යම් ආකාරයක අපට තේරුම් ගන්න අපහසු කොටස් තේරුම් ගැනීම සඳහා. ඔබට පොතක් කියවලා සිහි තබා ගන්න පුළුවන් මට්ටමේ ඒවා ඔබට පොතක් කියවලා සිහි තබා ගන්න තමයි මෙතෙන්දිත් අපි යෝජනා කරන්නේ. හැබැයි භාවිතයන්ගෙන් එකක් තියෙනවා අපි ටිකක් අවබෝධ කරගත යුතු ටිකක් ඔබට උදව්වක් කරන්න ඕන අවබෝධ කර ගැනීම සඳහා. අන්නේ භාවිතයන්ගෙන් එහෙම ඔබට උදව් කළ යුතු භාවිතයක් තමයි මම මේ පෙන්නලා තියෙන්නේ රූප සටහනක් සහ සමීකරණ කිහිපයකුත් සමග. අපි මේකට කියනවා කාබන් දිනයුම කියලා. කාබන් ඩේටිං කියලා ඉංග්‍රීසියෙන් කියනවා. කුමක්ද මෙහි අදහස? යම් පැරණි දෙයක් අපට හමු වුණා නම් පොසිලගත වෙලා තිබිලා පොළොව යට තිබිලා එහෙම තමයි යම් සැඟවුණු ස්ථානයක තිබිලා හමු වුණා නම් හැබැයි ඉතින් මේ ඊයේ පෙරේද නැතිවෙච්ච දෙයක් නෙවෙයි බොහෝ වසර ගණනාවකට පෙර නැති යම් තිබුණු දෙයක් අපි හදිසියේ සොයාගත්තා නම් අපට අවශ්‍ය වෙනවා මේකට කොච්චර කල්ගත වෙච්ච දෙයක්ද කියලා හොයලා බලන්න. තමයි මේක කොයිතරම් පැරණිද කියලා හොයාගන්න වෙනවා. මෙන්න පුරාවිද්‍යාවේදී ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් තමයි මේක කාබන් ඩේටිං කියන එක. එහෙම නැත්නම් මේ වස්තුවට කොච්චර කල්ගත වෙලා තියෙනවද කියන එක හොයාගන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් අන්න ඒක කරන හැටි තමයි දැන් මේ අපි ඉගෙන ගන්න යන්නේ. දරුවනි පළමුවෙන්ම මෙන්න මේ චිත්‍රය දිහා බලන්න. මේ දකුණු පස චිත්‍රයක් ඔබට පෙනෙනවා ඇති. බලන්න යම් පොසිලයක් අපි හිතමු හමුණා කියලා ශාකයක කොටසක් හෝ සත්වයක කොටසක් පොළොව යට තිබිලා හමුණා නම් දැන් මෙන්න මේ රූපයෙන් පෙන්වන්නේ මෙන්න මේ ඒ ආකාරයක සතෙක් මැරිලා. දැන් මේ රූපේ නම් ජිරාෆ් කෙනෙක් ඉන්නේ. මේ ජිරාෆ් කෙනෙක් තමයි මැරිලා පොළොවේ යට තියෙන්නේ යම් අවස්ථාවක. දැන් මේ ජිරාෆ් මැරිලා තියෙන්නේ කොච්චර කාලයකට පෙරද කියලා අපට හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ කියන එක තමයි මේ දැන් පැහැදිලි කරන්න යන්නේ. දරුවනි බලන්න මේ ඉහළම තියෙනවා රූපය ඔබට පෙනෙනවා ඇති අන්තරීක්ෂ කිරණ පැමිණෙනවා. කොස්මික් රේ කියලා කියනවා. එතන අන්තරීක්ෂ කිරණ පැමිණෙනවා. ඒ අන්තරීක්ෂ කිරණ පැමිණුනහම කුමක්ද සිදුවන්නේ? වායු අණු සමග ගැටෙනවා. මේ අන්තරීක්ෂ කිරණ අපේ සූර්යාගේ ඉඳන් වෙන්න පුළුවන්. මේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ස්ථානවල ඉඳන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් වෙනත් ගැලැක්සියක ඉඳන් එන්නත් පුළුවන්. අපේම ගැලැක්සිය ඉඳන් එන්නත් පුළුවන්. ඒ ඇවිල්ලා ඒ වයින් කුමක්ද ඇතිවන්නේ? මේ වායු අණු සමග ගැටීම නිසා මෙන්න මේ නියුට්‍රෝන ඇති වෙනවා. මේ ඇතිවෙන නියුට්‍රෝන වේගවත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් ඇති වෙන්නේ. මේ නියුට්‍රෝන වලට ලොකු වේගයක් තියෙනවා. මේ නියුට්‍රෝන ගිහිල්ලා මෙන්න ගැටෙනවා කුමකද? නයිට්‍රජන් වායු අණු තියෙනවා වායු ගෝලයේ. මේ නයිට්‍රජන් එක ගැටෙනවා. නයිට්‍රජන් වල ඔබ දන්නවා 14යි තමයි ඒකේ ස්කන්ධාංකය. ඒතර නයිට්‍රජන් 7යි තමයි පරමාණුක අංකය. ඒතර මේ නයිට්‍රජන් වල ගැටුණාම කුමක්ද සිදුවන්නේ? මෙන්න රූපයෙන් පෙන්නනවා කාබන් 14 බවට පත් වෙනවා. ඒතර නයිට්‍රජන් 14 නියුට්‍රෝන ඇවිල්ලා ගැටුණාට පස්සේ කුමක්ද සිදුවන්නේ? කාබන් 14 කියන කාබන් වල සමස්ථානිකය හැදෙනවා.
ඔබ දන්නවා කාබන් වල කාබන් 12 තමයි ස්ථායි. නැත්නම් කාබන් 14 කියන්නේ අස්ථායි. එවන අස්ථායි න්‍යෂ්ටියක් පවතින තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම එය යම් කාලයක් පවතිනවා. ඒ පවතින අතරතුරේදී කුමක්ද සිදුවන්නේ? මෙන්න ඔබට පෙනෙනවා ඇති ඔක්සිජන් සමග සම්බන්ධ වෙනවා. ඔක්සිජන් සමග සම්බන්ධ වුණාම හදන්නේ කුමක්ද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් 12 සමස්ථානිකයේ නොවේයි කාබන් 14 සමස්ථානිකයේ කාබන් ඩයොක්සයිඩ් හදනවා. දැන් දරුවනි ඔබ මෙතෙන්දී ජීව විද්‍යාවට පොඩ්ඩක් යමු. අපි ජීව විද්‍යාවදී ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ කුමක්ද? වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පත්‍ර තුලදී පිෂ්ඨය හදන දැන් ග්ලූකෝස් හදන ප්‍රතික්‍රියාව. ඒතර මේ ප්‍රතික්‍රියාව තුලින් තමයි අපට ආහාර ලැබෙන්නේ. අපි මනුස්සයන් සත්වයන් මේ සියලුම දෙනා ආහාර සපයාගන්නේ මූලික වශයෙන්ම ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය හේතුවෙන්. ඒතර ශාක තුල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සම්බන්ධ කරගෙන. ඒතර මේ කාබන් ඩයොක්සයිඩ් වායුවේ කාබන් 12 සමස්ථානිකයෙන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් 14 සමස්ථානිකයෙන් හැදිච්ච කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එහෙමනම් ප්‍රභා සංශ්ලේෂණයේදී පිෂ්ඨය හැදීමේදී ආහාර නිපදවීමේදී ඒ ආහාර තුල කාබන් අන්තර්ගත වෙනවා නම් ඒ කාබන් වල කාබන් 14 කාබනුත් තියෙනවා. කාබන් 12 කාබනුත් තියෙනවා. හැබැයි දරුවනි දීර්ඝ කාලයක් තිස්සේ අපේ වායුගෝලයේ ස්වභාවය තමයි යම් ආකාරකින් කාබන් 14 සහ කාබන් 12 තිබෙනවා නම් ඒ දෙන්න අතර අනුපාතය නියතව පැවතී තියෙනවා බොහෝ කාලයක් තුල. කියන්නේ කාබන් 14 පරමාණු සංඛ්‍යාව බෙදීම කාබන් 12 පරමාණු සංඛ්‍යාව කියලා ගත්තොත් ඒක නියතයක්. බොහෝ දීර්ඝ කාලයක් පුරා මේක නියතයක්. මොකද එහෙම වෙන්නේ? කාබන් 14 හැදීමේ ශීඝ්‍රතාවයෙන්ම කාබන් 14 වියෝජනය වෙලා නැවතත් නයිට්‍රජන් පරමාණු හදනවා. ඒතර මෙතන නයිට්‍රජන් පරමාණු හදනවා. නයිට්‍රජන් පරමාණු වලින් නියුට්‍රෝන සමග සම්බන්ධ වෙලා කාබන් 14 හදනවා වගේම ඒ ශීඝ්‍රතාවයෙන්ම කාබන් 14 මෙහෙම යනවා. මේකට ඉතින් සෑහෙන කාලයක් ගත වෙනවා. ගත වුණාට මේ අනුපාතය බොහෝ දුරට නියතව පවතිනවා. ඒතර මේ අනුපාතය නියතව පවතිනවා නම් දරුවනි මේ ශාකවල හැදෙන ආහාර තුල තියෙන කාබන් 14 සහ කාබන් 12 අනුපාතයත් එම වායුගෝලයේ තියෙන අනුපාතයම විය යුතුයි. එහෙමනම් ආහාරවල ඒ අනුපාතයෙන් නම් තියෙන්නේ. ඒ ආහාර අනුභව කළා ජීවත් වන අපි අපේ ශරීර තුල ශරීර කොටස් තුල අස්ථි වෙන්න පුළුවන්. අපේ පේශිමය කොටස් මාංශමය කොටස් වෙන්න පුළුවන්. මේ හැම තැනකම තියෙන කාබන් 14ට කාබන් 12 අනුපාතය නියතයි. එකම අගයක්. දැන් දරුවනි අපි අද ගහකින් කොලයක් කඩාගෙන බැලුවා නම් ඒ කොලේ කාබන් 14 කාබන් 12 අනුපාතය හොයාගන්න පුළුවන්. කොහොමද? කාබන් 14 දිගටම විකිරණ පිට කරනවා. විකිරණ පිට කළා ස්ථායි වෙන්න බලනවා. එතකොට යම් ශීඝ්‍රතාවකින් විකිරණ පිටවනවා කියලා හොයාගන්න පුළුවන්. දැන් දරුවනි ශාකයක් හෝ සත්වයක් මැරුණාට පස්සේ කුමක්ද සිදුවන්නේ? මැරිලා පොළොව යට තිබුණාද පොළොව මතු පිට තිබුණාද කියලා මේකේ වෙනසක් නැහැ. මේ කාබන් තවදුරටත් මේ ශරීරයට ලැබෙන්නේ නැහැ. වායුගෝලයේ තියෙන අනුපාතයෙන් ආහාරවල තියෙන අනුපාතයෙන් අපට ලැබෙන්නේ නැහැ. ඇයි? අපි මැරිලා. ප්‍රාණය නැතුණාට පස්සේ පිටින් ලබා ගන්නේ නැහැ. හැබැයි ශරීරය තුල මැරෙන අවස්ථාවේ තිබුණු අනුපාතයක් තිබුණා. ඒ අනුපාතය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඇයි එහෙම අඩු වෙන්නේ? කාබන් 12න් විකිරණ පිට කරන්නේ නැහැ. නමුත් මියගිය සත්වයාගේ ශරීරයේ තියෙන කාබන් 14 ඔන්න වියෝජනය වෙන්න පටන් ගන්නවා, විකිරණ පිට කරනවා. එහෙනම් කාබන් 14 ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් කාබන් 14 ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා නම් අන්න යම් කැබැල්ලක් අපට මුණ ගැසුණා නම් අස්ථි කැබැල්ලක් හෝ ශාකයක කොටසක් මේ ශාකයක කොටසින් ඔන්න පිටවන ශීඝ්‍රතාව අර ගයිග ගණකයේ මගින් අපට හොයාගන්න පුළුවන්. මෙන්න ඒ වගේම එම වර්ගයේ හෝ එහා ආසන්න වර්ගයක සජීවී කොටසකින් පිටවන ශීඝ්‍රතාවත් හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ දෙක අතර වෙනසක් අපට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වෙනස අනුව අපට කියන්න පුළුවන් මෙයා කොයිතරම් කාලයකට පෙරද ජීවත් වෙලා හිටියේ කියන එක.
දැන් කොයිතරම් කාලයකට පෙරද මෙයා මිය ගියේ කියලා හොයාගන්න පුළුවන්. දැන් දරුවනි වචන වලින් පමණක් මෙහෙම කිව්වම බොහෝ වෙලාවට පැහැදිලි නැහැ. පැහැදිලි කරගන්න අමාරුකමක් එනවා. අපි සංඛ්‍යා ආදේශ කරලා බලමු. අපි හිතමු අපි ශාකයක් ගනිමු. මොන හරි කොස් ගසක් ගන්න. කොස් ගසක කඳක ශාක කොටසකින් අපි තුමු කිලෝ එකක ස්කන්ධයක් ගත්තා. අපි ගයිගා කවුන්ටරයේ මගින් මැන ගැනීමේදී මේකෙන් සක්‍රියතාවය අපි හිතමු 20යි කියලා හිතමු. දැන් මේ මොහොතේ ගසකින් ගත්තු කොටසක යම් ස්කන්ධයකින් අපට ලැබෙන සක්‍රියතාව 20යි කියලා හිතමු. හරි. ඒක එහෙම තියෙද්දී දැන් පොළව යට තිබිලා අපට ශාක කොටසක් හමු වෙනවා. කිසියම් ආකාරයක ජීවිද්‍යාත්මක පරීක්ෂණයකින් හොයාගන්න පුළුවන් මේකේ ශාකයේ වර්ගය. අපි හිතමු කොස්ම කියලා. අපි ගත්තේත් කොස්නේ කලින් කොස් කියන ශාකයේ කැබැල්ලක් නම් එම ස්කන්ධයේම තියෙන කොටසක් ගත්තාම එම කොටසෙන් විකිරණ පිටකිරීමේ ශීඝ්‍රතාව අපි හිතමු 10යි කියලා. අපිට ගයිගා ගණකයෙන් හොයාගන්න පුළුවන් 10යි කියලා හිතමු. හරි. සජීවයකින් 20ක් එනවනම් අර පොළොව යට තිබිලා ගත්තු ඒ පැරණි ඒ කැබැල්ලෙන් 10ක් එනවනම් අපට කියන්න පුළුවන් මේ සක්‍රියතාවය දැන් අර්ධයක් වෙලා. සක්‍රියතාව අර්ධයක් වෙලා තියෙන්නේ ඇයි? මුලින් තිබුණු කාබන් 14 පරමාණු සංඛ්‍යාවෙන් අර්ධයයි මේ පරණ එකේ දැන් තියෙන්නේ කියන එක. එහෙනම් කාබන් පරමාණු සංඛ්‍යාවෙන් අර්ධයක් කියන්නේ. එහෙනම් මෙයා කොච්චර කාල ගත වෙලා තියෙනවද මේ අර්ධයක් වෙන්න? අර්ධායු කාලයක් ගත වෙනවා. අපි දන්නවා කාබන් 14 කියන න්‍යෂ්ටියේ අර්ධායු කාලය මේ ඔබට දක්වලා තියෙනවා පෙනෙනවා ඇති වසර 5730යි කියලා. මෙන්න මේ විදිහට වසර අපට කීයකට පෙරද කියලා හොයාගන්න පුළුවන්. දැන් අපි ආයෙත් මතක් කරමු. අද දවසේ කොටසක් වෙන් කරගත්තු ඒ ශාකයෙන් 20ක් ආවනම් අපි පොළොව යට තියෙන එකෙන් අපට ආවේ සක්‍රියතාව 10යි කියලා නම් එහෙනම් මෙයා මිය ගිහිල්ලා වසර 5730ක් වෙනවා කියලා අපට කියන්න පුළුවන්. තවත් කැබැල්ලක් හොයාගත්තා නම් මෙයාගේ සක්‍රියතාව අපි හිතමු 5යි කියලා. තප්පරයට පෘථග්කරන 5යි නම් එහෙනම් මෙයා කොච්චර කාලයක් වෙනවද පොළොව යට නැත්නම් මෙයාගේ ජීවය නැති වෙලා කොච්චර කාල වෙනවද? අර්ධ ආයු කාල දෙකක්. ඒ කියන්නේ 5730 දෙකක් ගත වෙලා තියෙනවා කියන එක කියන්න පුළුවන්. මෙන්න මෙහෙම දරුවනේ අපිට යම් ශාකමය හෝ සත්වමය කොටසක් පොළොව යට තිබුණා නම් යම් තැනක සැඟවී තිබුණා නම් එය අපට හමු වුණ අවස්ථාවේදී අපිට මේ කාබන් 14 ක්‍රමයෙන් එයා කොයිතරම් කාලයක් පොළොව යට තිබුණාද කියන එක හොයාගන්න පුළුවන්. එතන එයා කොයිතරම් පැරණිද කියන එක හොයාගන්න පුළුවන්. මෙන්න මේකයි කාබන් 14 ක්‍රමයෙන් වයස නැත්නම් කාලය නිර්ණය කරනවා කියලා කියන්නේ. දරුවනේ අපි දැන් මෙතෙන්දී යම් ප්‍රශ්නයක් මම ඔබට යොමු කරනවා. ඔබෙන් පිළිතුර ලබා ගන්න බැරි නිසා මේ අවස්ථාවේදී මම පිළිතුර දෙන්නම්. නමුත් ප්‍රශ්නය අහගන්න ඔබ කලින්. දැන් අපි දන්නවා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරේ අවුරුදු 2500ක් පැරණි කියලා සඳහන් වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන එක කාබන් කාල නිර්ණය ක්‍රමයෙන් අපට සත්‍ය අසත්‍යතාවය බලන්න පුළුවන්. පුළුවන්ද බලන්න? බෑ. ඇයි බැරි? තාම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවමානව සිටින නිසා. අද ඒ ශාකය කොයිතරම් පැරණි වුණත් අද කොටසක් වෙන් කරගෙන බැලුවොත් එයින් විකිරණ පිටවන ශීඝ්‍රතාවයත් වෙනත් ඕනෑම ශාකයකින් විකිරණ පිටවීමේ ශීඝ්‍රතාවයමයි. මොකද කාබන් ඩයොක්සයිඩ් ගන්නවා ඒ කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයෙන් ගන්නේ එහි අනුපාතය මේ තමයි මේක තුල තියෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඉස්සර කාලයේම මේ ශාකය රෝපණය කරපු කාලයේම එහි පත්‍රයක් හැලිච් එකක් හෝ කොටසක් වෙන් කරලා තැනක සුරක්ෂිතව තිබිලා අද දවසේ අපි අරගෙන පරීක්ෂා කරලා බැලුවා නම් අන්න අපට හරියටම කාබන් කාල නිර්ණය ක්‍රමයෙන් කියන්න පුළුවන් ඒ ශාකයේ වයස කොපමණද කියලා. ඒතර දරුවනි මිය ගියාට පසු අවස්ථාවේ ඉඳලා ගත වුණු කාලය තමයි අපට මේ ක්‍රමෙන් හොයන්න පුළුවන් වෙන්නේ. ඉතින් දරුවනි සංසන්දනාත්මකව බැලුවම අවුරුදු 5000ක් 10000ක් එක බලනකොට අපි ජීවත්ව හිටි කාලේ අවුරුදු 100කට අඩු නම් එහෙමනම් ඒක නොසලකා හල හැකි. නම් වයස කියලා කියන්නේ මේ කොතරම් පැරණිද කියලා කියන්නේ අපිට මේ ක්‍රමයෙන් පුළුවන් වෙන්නේ මිය ගිය අවස්ථාවේ ඉඳලා ගත වුණු වයස් ප්‍රමාණය තමයි අපිට හොයන්න පුළුවන් වෙන්නේ. හොඳයි දරුවනි මේ විකිරණශීලතාවයේ එක ප්‍රධාන යෙදීමක් තමයි අපි මේ කතා කරේ.
දැන් අපට විකිරණශීලීතාවයේ යම් ආකාරයක විශාල ප්‍රයෝජන සංඛ්‍යාවක් තියෙනවා වගේම අවදානමකුත් තියෙනවා. විකිරණ පිළිබඳ කතා කිරීමේදී කටයුතු කිරීමේදී යම් අවදානමකට ලක් වෙනවා අපි. මුල්ම යුගයේදී මේ සම්බන්ධව පරීක්ෂණ කරපු විද්‍යාඥයින් ගණනාවක් මේ අවදානම ගැන අවබෝධයක් නොතිබූ නිසා ඒ අයට යම් යම් ආකාරයක රෝග ආබාධ ඇති වෙලා තියෙනවයි කියන එකත් ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙමනම් මේ සෞඛ්‍ය අවදානම ගැන කතා කරද්දී ඔබට මෙන්න මේ කාරණා නැවතත් පොඩ්ඩක් සිහිපත් කරන්න ඕන මම අවධානය යොමු කරනවා. අපේ සෞඛ්‍යයට බලපානකොට ඒ විකිරණයේ ස්වභාවය අනුව සෞඛ්‍යයට වන අවදානම බලපෑම වෙනස් වෙන්න පුළුවන්. ඇල්ෆාද, බීටාද, ගැමාද ඒ වගේම වෙනත් ආකාරයකින් එන නියුට්‍රෝන ප්‍රවාහයක්ද, එක්ස් කිරණද ඒවයිනුත් අවදානමක් ඇති වෙනවා. අන්න විකිරණයේ ස්වභාවය අනුව අපට ඇතිවන බලපෑම වෙනස් වෙනවා. වගේම විකිරණයට නිරාවරණය වෙන ශරීර කොටස. විකිරණයට නිරාවරණය වන ශරීර කොටස. අපේ සම මතු පිට මේ අත්ල අරගෙන එක පැත්තක් බලන්න අනිත් පැත්ත බලන්න. එතරම් වෙනස්. එහෙමනම් මේ පැත්තට විකිරණයක් ඇතුළු වුණාම සිදුවන හානියයි මේ පැත්තට විකිරණයක් ඇතුළු වුණාම ඇති වෙන හානියයි වෙනස්. අපේ ශරීරයේ සමට විකිරණ ඇතුළු වෙන්න පුළුවන්, පතිත වෙන්න පුළුවන්. ඇස වගේ ස්ථානයකට පතිත වෙන්න පුළුවන්. ඔබ දන්නවා හානියක් වෙන්න වැඩිපුර ඉඩකට තියෙන්නේ කොහෙද? ඇස වගේ තැනකට ඇතුළු වුණා නම්. අන්න ඒ වගේ එහෙමනම් අපි එදින ශරීර කොටස ගැනත් දැනගන්න ඕන. විකිරණයට නිරාවරණය වෙන ශරීර කොටස මතත් වෙනස් වෙනවා එමගින් නැති වෙන බලපෑම. ඊළඟට ලැබෙන විකිරණ මාත්‍රාව කියලා එකක් අපි කියනවා. මොකද්ද මේ මාත්‍රාව කියන්නේ? කලින් දෙකම යම් ගුණාත්මක ආකාරයෙන් තමයි අපි ඉදිරිපත් කරේ. මාත්‍රාව කිව්වයින් පස්සේ යම් ආකාරයක ප්‍රමාණාත්මක බවකින් තමයි ඉදිරිපත් කරන්නේ. දරුවනේ බලමු මේ ප්‍රමාණාත්මක බව කුමක්ද කියන එක. මෙන්න මාත්‍රාව කියලා කියන්නේ ඔබට යම් ගණිතමය ආකාරයකින් දක්වලා තියෙනවා කිලෝග්‍රෑමට ජූල්. කිලෝග්‍රෑමට ජූල්. කිලෝග්‍රෑමට ජූල් කියලා කියන්නේ ඔන්න මාත්‍රාව. කියන්නේ ශරීර කොටස් වල කිලෝග්‍රෑමයක් මතට කොයිතරම් ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය වුණාද කියන එකයි මේ මාත්‍රාව කියන්නේ. ඒතර මේ ඇල්ෆා, බීටා, ගැමා හෝ එක්ස් කිරණ හැම එකෙන්ම ශක්තිය තමයි ලැබෙන්නේ. ශරීරයේ කිලෝග්‍රෑම් එකක කොටසකට කොච්චර ශක්තියක් ඇතුළු වුණාද කියන එක තමයි මාත්‍රාව කියලා කියන්නේ. එතකොට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපි එකට කියන්නේ. මේ කිලෝග්‍රෑමයට ජූල් කියන එකට අපි අලුත් වචනයකට ඉදිරිපත් කරනවා ග්‍රේ එකක් කියලා. කිලෝග්‍රෑමට ජූල් එකකට තමයි අපි ග්‍රේ එකක් කියලා කියන්නේ. කැපිටල් G සිම්පල් Y කියන සංකේතය තමයි භාවිත කරන්නේ SI ඒකක ක්‍රමයේදී. එතකොට දරුවනි බලන්න ඒකත් එක්කම තියෙනවා සඵල මාත්‍රාව කියලා පදයක්. ඒතර සඵල මාත්‍රාව කියලා පදයක් අරගෙන ඒක සමානයි කියලා ලියලා තියෙනවා Q වැඩි කිරීම අවශෝෂණ මාත්‍රාව. ඒතර මේ අවශෝෂණ මාත්‍රාව තමයි අපි කලින් කිව්වේ කිලෝග්‍රෑමට ජූල් වලින් එහෙම නැත්නම් ග්‍රේ වලින් මනිනවා කියලා. දැන් Q කියන සාධකයකින් වැඩි කරලා තියෙනවා. දරුවනි ඔබට මේ පහළ වගුවත් එක්කම බැලුවාම තේරෙනවා ඇති කලින් සඳහන් කරා විකිරණයේ ස්වභාවය එතන විකිරණ වර්ගය මත වෙනස් වෙනවා කියන එක. ඒතර කිලෝග්‍රෑමට ජූල් එකක් කියමු අපි. යම් X වලින් ලැබෙන්න පුළුවන්, ගැමා වලින් ලැබෙන්න පුළුවන්, ඇල්ෆා වලින් ඒ ඕන එකකින් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ විකිරණ වර්ගය අනුව ශරීරයට වෙන බලපෑම වෙනස් වෙනවා. අන්න ඒ නිසා ඒහා සම්බන්ධ කළා යම් සාධකයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට තමයි මේ Q ෆැක්ටර් නැත්නම් Q අගය කියලා කියන්නේ. එතකොට බලන්න බීටා, ගැමා, X වගේ විකිරණවලදී Q අගය එකයි. එහෙනම් සඵල මාත්‍රාව ගන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? ඒ ලැබිච්ච අවශෝෂණ මාත්‍රාව එකෙන් ගුණ කරන්න ඕන. එතකොට අන්න ලැබෙනවා. හැබැයි නියුට්‍රෝන කදම්බයක් වගේ එකක් ඇවිල්ලා වැදුනා නම් ඒකෙන් එන ශක්ති ප්‍රමාණය අපි දන්නවා. කිලෝග්‍රෑමට ජූල් වලින්ම ඉන්න පුළුවන්. හැබැයි ඒක මේ 5 ඉඳන් 20 වගේ දක්වා වෙනස් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන කදම්බේ ප්‍රවේගය අනුව වෙනස් වෙනවා. එමාගෙන් ගුණ කරාම තමයි සඵල මාත්‍රාව ලැබෙන්නේ. සඵල මාත්‍රාවේ කියන්නේ අපේ ශරීරයට වෙන්න පුළුවන් සැබෑ බලපෑම පිළිබඳ මිනුවක්. එනවා ඒ වගේ කදම්බයක් ආවනම් අපට වඩා වැඩි හානිකර තත්වයක් ඇති වෙනවායි කියන එක මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අගයන් වෙනස් වෙනවා. සමහරක් වෙලාවට මේ අගයන් ඔබට යම් ගැටලුවකදී දෙන්න පුළුවන්. මේවා සිහි තබාගත යුතු වන්නේම නැහැ.
නමුත් වෙනස තේරුම් ගන්න ඕන විවිධ විකිරණ වර්ග වලින් අපට වෙන බලපෑමේ වෙනස තේරුම් කර දීම සඳහා තමයි මෙන්න මේ Q සාධකය කියන එක ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අවශෝෂණ මාත්‍රාව පිළිබඳවත් අපි දැනගන්න ඕන මේ කාරණේදී. හොඳයි දරුවනි, දැන් අපි විකිරණශීලීතාව පිළිබඳ අධ්‍යයනය කරා. මේ අවසාන වශයෙන් කතා කරේ විකිරණයේ මාත්‍රාව, අවශෝෂණ මාත්‍රාව සහ සඵල මාත්‍රාව පිළිබඳව. එයි අපේ ශරීරයට වෙන හානිකර බව නැත්නම් බලපෑම පිළිබඳව ප්‍රමාණාත්මකව සලකන්න තමයි මේ අවශෝෂණ මාත්‍රාව සහ සඵල මාත්‍රාව කියන එක අපි ඉගෙන ගත්තේ. හොඳයි දරුවනි, විකිරණශීලීතාව පිළිබඳව අපේ විෂය නිර්දේශයේ හැටියට අපට හදාරන්න තියෙන්නේ මෙන්න මේ කරුණු ස්වල්පේ පමණයි. මේ කරුණු මත තමයි ඔබට විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් දෙනව නම් ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් ඒ ආකාරයෙන්. හොඳයි දරුවනි, අපි ඊළඟට මේ පාඩමේ අවසන් කරලා ඊළඟ පාඩමට එළඹෙමු. මේ දරුවනි අනිකුත් විෂය කොටස් එක්ක බලද්දී මේ විෂය නිර්දේශය තුල අනිකුත් ඒකකයත් එක්ක බලද්දී මේ ඒකකය අපි ටිකක් වේගෙන් කරගෙන යන්න පුළුවන්. එයි මෙහි ඔබට ගුණාත්මක කරුණු තමයි බොහෝ වෙලාවට ඉගෙන ගන්න තියෙන්නේ. මේ දැනුම නවීනතම දැනුම. මේ නවීනතම දැනුම කියලා කියන්නේ ඇයි 1900න් වගේ කාලෙන් පස්සේ අපි සොයාගනිපු විද්‍යාඥයෝ සොයාගනිපු දැනුම තමයි මේ. ඉතින් මේකේ බොහෝ සංකීර්ණ කරුණු තියෙනවා. ඒ සංකීර්ණ කරුණු සියල්ල ඔබ වෙත ඉදිරිපත් කරන්නේ නැහැ මේ අපස උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේදී. බොහොම සුළු කරුණු ප්‍රමාණයක් පමණයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසායි මේ කොටසින් දෙන ගැටලුවක් වඩා පහසු වෙන්නේ. හොඳයි දරුවනි, එහෙමනම් අපි ඊළඟ මාතෘකාවට එළඹෙමු. මෙය 11.6 මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පරමාණුවක න්‍යෂ්ටිය පිළිබඳව යම් හැදෑරීමක් කරන්නයි යන්නේ. අත වශයෙන් දරුවනි, ඔබ කලින් විකිරණශීලීතාව ගැන කතා කරද්දිත් පරමාණුවේ න්‍යෂ්ටිය ගැන තමයි කතා කරේ. න්‍යෂ්ටියේ සිදුවන ප්‍රතික්‍රියාවක්, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ගැන තමයි කතා කරේ. මේ අවස්ථාවේදී අපි පරමාණුවේ න්‍යෂ්ටිය ගැනම තමයි කතා කරන්නේ. වෙනත් නිපුණතා මට්ටමක් හැටියට ඉදිරිපත් කරාට කලින් පාඩම හා සම්බන්ධ දැනුම් සම්භාරයක් තමයි අපි ලබා ගන්න යන්නේ. දරුවනි, මේ අවස්ථාවේදී බලන්න පරමාණු ගැන කතා කරද්දී යම් ප්‍රමාණාත්මක භාවයක් අපිට මෙතෙන්දී ඕන වෙනවා. ඒ නිසා අපි යම් ඒකකයක් ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම ඒකීකෘත ස්කන්ධ ඒකකය කියලා. ඔබට පෙනෙනවා ඇති 1 සිම්පල් u සමානයි 1.66 වැඩි කිරීම 10 බල ඍණ 27යි කියලා කිලෝග්‍රෑම් වලින්. මෙනම් ඒකීකෘත ස්කන්ධ ඒකකය කියන ඒකකයක් තමයි අපි භාවිත කරන්නේ පරමාණු එතන න්‍යෂ්ටි සම්බන්ධ ස්කන්ධය මැනීමේදී, ස්කන්ධය ගැන සඳහන් කිරීමේදී. ඒ කිලෝග්‍රෑම් එක්ක සම්බන්ධ වෙන ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ. දරුවනි, ඔබ දන්නවා කාබන් 12 සමස්ථානිකයේ තමයි අවතිතාවකයේ තියෙන මූලද්‍රව්‍ය වලින් අපි බොහෝ වෙලාවට සම්මතයක් හැටියට ගන්න. නම් කාබන් 12 ඒ සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් තමයි මෙන්න මේ 1U කියලා කියන්නේ ඒකීකෘත ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. ඒතර කාබන් 12 පරමාණු වල ස්කන්ධයෙන් 12න් එකේ ප්‍රමාණයක්. හරිය? අන්න එතකොට මේ සම්බන්ධය අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ රසායන විද්‍යාවේදී AMU සිම්පල් AMU ආකාරයෙන් තමයි මේක බොහෝ වෙලාවට ඉගෙනගෙන ඇත්තේ. නමුත් භෞතික විද්‍යාවේදී බොහෝ වෙලාවටම සිම්පල් U කියලා දෙන්නේ. මේ දෙකම එකයි. ඒතර එමනම් දරුවනි, මෙන්න මේ පරමාණු වල ස්කන්ධය ලබා ගන්න ආකාරය යොදා ගන්න ඒකකයයි මේ ඉදිරිපත් කරන්නේ. ඊළඟ දරුවනි, භෞතික විද්‍යාව උසස් පෙළ නෙමෙයි. අද දවසේ ඕනෑම කෙනෙක් දන්නා සමීකරණයක් තමයි මම මේ ලියලා තියෙන්නේ E සමානයි mc වර්ගය කියලා. කුමක්ද මේ? අයින්ස්ටයින්ගේ ස්කන්ධ ශක්ති තුල්‍යතාව පිළිබඳව සමීකරණය. යම් සිම්පල් m ප්‍රමාණයක ස්කන්ධයක් සතු සම්පූර්ණ ශක්තිය තමයි E කියලා කියන්නේ. සමාන වෙනවා mc වර්ගය කියන ගුණිතයට. අයින්ස්ටයින් ප්‍රකාශ කරලා තියෙනවා ඕනෑම ස්කන්ධයක් ශක්තිය බවට හැරවෙනවා නම් සෛද්ಧಾಂತಿකව පුළුවන් කියලා තියෙනවා. නෝ ප්‍රායෝගිකව අපට ඕනෑම ස්කන්ධයක් හරවන්න ක්‍රම තාම හොයාගෙන නැහැ. නමුත් අපි යම් ප්‍රමාණයක් අපි ඒ ස්කන්ධයෙන් ශක්තිය අද ලබා ගන්නවා. මෙතන පෙන්눔 කරන්නේ සෛද්ಧಾಂತಿක සමීකරණය. මේ සමීකරණය ප්‍රායෝගිකව හැම අවස්ථාවෙදීම නිවැරදි බව ඔප්පු වෙලා තියෙන සමීකරණයක්. අනේ සමීකරණ අනුව බැලුවොත් පේනවා යම් ස්කන්ධයක් තියෙනවා නම් ඒ ස්කන්ධයෙන්
යම් ශක්තියක් ගන්න පුළුවන් නම් ඒ දෙකේ සම්බන්ධතාවය කොපමණද කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න දරුවනේ අවසානයේදී පෙන්වලා තියෙනවා 1U එතන ඒකීකෘත ස්කන්ධ ඒකක වලින් එකක් සමාන වෙනවා මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 931කට. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් මනින්නේ ශක්තිය. U වලින් මනින්නේ ස්කන්ධය. එහෙනම් මේ දෙක අතර මෙන්න මේ ආකාරයක සම්බන්ධයක් අපට පෙන්වන්න පුළුවන්. දරුවනි අපට පහසු දෙයක් තියෙනවා තේරුම් ගන්න මේක ශක්තිය සහ ස්කන්ධය අතර සම්බන්ධය පෙන්වන්න පුළුවන්. ඕනම පදාර්ථයේ ග්‍රෑම් එකකින් බල ශක්ති ඒකක දසලක්ෂ 25ක් හදන්න පුළුවන්. බල ශක්ති ඒකක දසලක්ෂ 25ක් හදන්න පුළුවන්. ග්‍රෑම් එකකින් ඕනම ද්‍රව්‍යයක් කඩදාසි වෙන්න පුළුවන්, ලෝහයක් වෙන්න පුළුවන්, වාතයේ යම් ග්‍රෑම් එකක් වෙන්න පුළුවන්. සෛද්ධාන්තිකව බැලුවොත් මේ සමීකරණයෙන් අපට පේනේවි එක. අන්න එතනත් ග්‍රෑම් එකේ කියන ස්කන්ධය සමාන වෙනවා බල ශක්ති ඒකක දසලක්ෂ 25ක් කියනකොට එතන ඒකකේ අපි කියලා තියෙන්නේ කිලෝවොට් පැය වලින් මේක ජූල් වලට හරවන්න පුළුවන් මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලට හරවන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට දරුවනේ පළමුවෙන්ම අපට ඕන වෙන්නේ ස්කන්ධ අතර සම්බන්ධතාවය ලබා ගන්න. දැන් දරුවනේ මේ න්‍යෂ්ටිය ගැන කතා කරද්දී බන්ධන ශක්තිය කියන පදයක් දැන් අපි ඉදිරිපත් කරනවා. දරුවනේ මෙතන තුලාවක් පෙන්නලා තියෙනවා. තුලාව තුලිත නැහැ. ඇයි මේ තුලිත නැත්තේ? තුලිත නැති බවයි මුලින් තේරුම් ගන්න ඕන. බලන් දරුවනේ අර එහා පැත්ත වම් පැත්තේ තැටිය පහතින් තියෙන්නේ. මේ දකුණු පස තැටිය ඉහළින් තියෙන්නේ. හැබැයි බැලුවම් පේනවා මේ හීලියම් න්‍යෂ්ටියක් මෙතන මේ පෙන්නලා තියෙන්නේ. හීලියම් න්‍යෂ්ටියක් හැදෙන්න මොනවද සම්බන්ධ වෙන්නේ? නියුට්‍රෝන දෙකක් සහ ප්‍රෝටෝන දෙකක්. නියුට්‍රෝන දෙකයි ප්‍රෝටෝන දෙකයි විතර 4යි අංශු මේ වම් පැත්තේ තියලා තියෙනවා තැටිය මත. මේවා තියන්න බෑ ඇහැට පේන්නේ නැහැ. නමුත් තිබුවා නම් මේ தත්ත්වය තමයි වෙන්නේ කියලා මේ පෙන්වන්නේ. අන්න ඒවා සංයෝජනය වෙන්න කලින් තැටිය මත තියලා තියෙනවා. දැන් මෙන්න ඒ අංශු 4 සංයෝජනය වෙලා හීලියම් න්‍යෂ්ටිය හැදිච්ච අවස්ථාව තියෙනවා. හීලියම් න්‍යෂ්ටිය හැදිලා තියෙනවා. මෙන්න බලන්න ඒ පැත්ත උඩ ගිහිල්ලා. මොකද්ද මේ වෙනස? අන්න ස්කන්ධය ශක්තිය අතර සම්බන්ධ මේ පෙන්වන්නේ. මේ සංඝටක සංයෝජනය වෙන්න හේතු වෙච්ච මුල් දේවල් වෙනම තියෙද්දී යම් ස්කන්ධයක් තියෙනවාද ඒවා සංයෝජනය වෙලා න්‍යෂ්ටියක් හැදුනට පස්සේ ස්කන්ධය අඩුයි. එහෙනම් මේ අඩු වෙච්ච ස්කන්ධෙට කුමක්ද සිදුුනේ? ශක්තිය බවට හැරුණා. මෙන්න මේ ශක්තිය තමයි මේ බන්ධන ශක්තිය කියලා කියන්නේ. මේ මේවා බැඳෙන්න ශක්තියක් ඕන වෙනවා. අන්නේ ශක්තිය ලැබුණේ ස්කන්ධය අඩුවීමෙන්. ස්කන්ධය හානි වීමෙන් කියලා කියන්නත් පුළුවන්. අන්න අයින්ස්ටයින් කියපු කතාවට අනුව මෙතන මේ ආකාරයක ස්කන්ධ වෙනසක් තියෙනවා. බලන්න දරුවනේ ස්කන්ධ හානිය සමාන වෙනවා නියුක්ලියෝන වල ස්කන්ධය ඍණ න්‍යෂ්ටිය ස්කන්ධය කියලා. ඔබ දන්නවා නියුක්ලියෝන කියන පදය අපි භාවිත කරන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන සඳහා. ඒ වායේ වෙන වෙනම අරගෙන බැලුවා නම් ස්කන්ධයන්ට වඩා අඩුයි න්‍යෂ්ටිය ස්කන්ධය. අන්නේ වෙනස තමයි ස්කන්ධ හානිය කියන්නේ. එහෙනම් බන්ධන ශක්තිය අපි ජූල් වලින් හෝ මෙගා ඉලෙක්ට්‍රෝන වලින් කියනවා නම් බන්ධන ශක්තිය වෙන්නේ ස්කන්ධ හානිය වැඩි කිරීම C වර්ග. E සමානයි MC වර්ග කියන සමීකරණට අනුව මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට දරුවනි න්‍යෂ්ටියක් තැනීමේදී බන්ධන ශක්තිය කියලා පදයක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් දරුවනි මේ ප්‍රස්ථාරය දිහා බලන්න. මේ ප්‍රස්ථාරයේ තිරස් අක්ෂයේ තියෙනවා ස්කන්ධ අංකය තියෙනවා. මේ සිරස් අක්ෂයේ තියෙනවා බන්ධන ශක්තිය කියලා. හොඳින් ඔබ බැලුවොත් පේනවා බන්ධන ශක්තියට අමතරව මෙතන සඳහන් වෙන්නේ නියුක්ලියෝනයකට බන්ධන ශක්තිය කියන එක. නියුක්ලියෝනය කියලා කියන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන මුළු එකතුව. ඒතර බන්ධන ශක්තිය අගය යම් න්‍යෂ්ටියක් සඳහා බන්ධන ශක්තිය අගය අපි හිතමු හීලියම් කියලා. හීලියම් වල බන්ධන ශක්තිය අගය එහෙනම් අපි බෙදන්න ඕන 4ෙන්. මොකද නියුක්ලියෝන 4ක් එකට සම්බන්ධ නිසා. එහෙනම් නියුක්ලියෝනයකට බන්ධන ශක්තිය තමයි මේ අක්ෂයෙන් පෙන්눔 කරන්නේ. ඒතර මේ ප්‍රස්ථාරය වඩා සුමට ආකාරකින් පෙන්නලා තියෙනවා. නමුත් මෙච්චරම සුමට නෑ. තරමක් දුරට අර සිග්සැග් වගේ හැඩයකුත් සමහර තැන්වල තියෙනවා. මේ කොටසේදී අපිට එහෙම වෙන වෙනස් වීම ගැන ඊතරම් සලකා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් බලන්න මෙහෙම යනවා. දැන් ස්කන්ධාංකයේ වැඩි වීගෙන යනවා මෙහෙම. කුමක්ද සිදුවන්නේ? නියුක්ලියෝනයකට බන්ධන ශක්තිය අඩු වගේක ඉඳන් ඇවිල්ලා මෙහෙම බොහෝ දුරට නියත වෙලා ඔන්න අඩු වෙලා යනවා.
නියුක්ලියෝනයකට බන්ධන ශක්තිය අඩු වෙන බවක් තමයි මේකේ පෙන්눔 කරලා තියෙන්නේ. දරුවනේ ඔබට පේනනවා ඇති ඒ වෙලාවගේ 60 ඉඳන් කියන්නේ ස්කන්ධ අංකය 60 ඉඳලා 150 දක්වා වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ? 160 ඉඳන් 150 දක්වා බොහෝ දුරට ස්ථායි මූලද්‍රව්‍ය එමෙත ස්ථායි නෂ්ටීන් තමයි අපට හමු වෙන්නේ. ඒ වගේම මේ ප්‍රස්ථාරයේ හැටියට පෙන්눔 කරනවා මේ පැත්තට යනකොට මේ යුරේනියම් වගේ ඒවයි තියෙන්නේ කොහමද? ඒවායේ ශක්තිය කොහොමද වෙන්නේ? නියුක්ලියර් බන්ධන ශක්තිය අඩුයි. ඒ කියන්නේ අස්ථායි. ඒ වගේම මුල් පැත්තේ බලන්න හයිඩ්‍රජන් හීලියම් වගේ මූලද්‍රව්‍ය තියෙන පැත්තේ බලන්න ඒත් අඩුයි. එහෙනම් මැද හරිය තමයි ස්ථායි. හොඳයි දරුවනි, මෙන්න මේ ආකාරයෙන් අවතිත වගුවේ අපි දකින මූලද්‍රව්‍ය සමහරක් ස්ථායි බව පේනවා, සමහරක් අස්ථායි බව පේනවා. ඒතර ස්කන්ධ බොහොම අඩු ඒවත් අස්ථායි, ස්කන්ධයේ බොහෝ වැඩි ඒවත් අස්ථායි, මැද කොටස තමයි වඩා ස්ථායි භාවයක් තිබෙනවා කියලා ඔබට පේන්නේ. එහෙමනම් දරුවනි, කුමක්ද සිදුවන්නේ මේක නිසා? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වෙනවා. ඒත් ස්කන්ධය හැමතිස්සෙම ස්ථායි භාවය අඩු නම් වඩා වැඩි ස්ථායිතාවයකට යන්න හදනවා. යන්නේ කොහොමද? කිසියම් ප්‍රතික්‍රියාවකින්. මෙතන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකින් තමයි යන්නේ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා දෙආකාරයක් අපි ඉගෙන ගන්නවා. පළමු ආකාරය තමයි මේ දක්වලා තියෙන්නේ න්‍යෂ්ටික විකණ්ඩනය. ඔබට පෙනෙනවා ඇති 150ට වඩා ඒ වෙලාවේ 150ට වඩා වැඩි ඒවා අස්ථායි කියලා අපි කියනවා. ස්කන්ධේ වැඩි ඒවා යුරේනියම් වගේ ඒවා මෙන්න අස්ථායි. කුමක්ද සිදුවන්නේ? ඔබට මේ සමීකරණයෙන් පෙන්눔 කරන යුරේනියම් 235 සමස්ථානිකයට නියුට්‍රෝනයක් සම්බන්ධ වීමක් පෙන්눔 කරලා තියෙනවා. අත් වශයෙන්ම දරුවනේ නියුට්‍රෝනයක් සම්බන්ධ වීමක්කින් මේක වෙන්නේ නැහැ. නියුට්‍රෝනයකින් පහර දීමකින් තමයි මේක වෙන්නේ. අපට ඒක සමීකරණය පෙන්වන්න බැරි වුණාට වේගවත් නියුට්‍රෝන කදම්බයක් ඇවිල්ලා මේ න්‍යෂ්ටි වලට පහර දීමේදී තමයි මේ ආකාරයක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. හැම න්‍යෂ්ටියටම පහර දුන්නාට නියුට්‍රෝන කදම්බෙන් කැඩිලා යන්නේ නැහැ. ඔබ දන්නවා රදර්බර්ඩ්ගේ පරීක්ෂණයේදී ඇල්පාංශු කදම්බයකින් පහර දුන්නාම ඒක කැඩුනේ නැහැ. රත්රන් න්‍යෂ්ටිය කැඩුන්නේ නැහැ. නමුත් මේ යුරේනියම් අස්ථායි නිසා කුමක්ද සිදුවන්නේ? මේ නියුට්‍රෝන වලින් පහර දුන්නාම මෙන්න යුරේනියම් 236 කියන වඩාත්ම තව අස්ථායි න්‍යෂ්ටියක් හැදෙනවා. එයා න්‍යෂ්ටිය ඔන්න තවත් න්‍යෂ්ටි දෙකකට කැඩිලා යනවා. ක්‍රිප්ටන් සහ බේරියම් කියලා කැඩිලා ගිහිල්ලා තිනවා. තවත් නියුට්‍රෝන 3ක් ලැබෙනවා මේ ප්‍රතික්‍රියාවේදී මේ න්‍යෂ්ටි වල සිදුවන වෙනස්කම් නිසා. මෙන්න මේ ප්‍රතික්‍රියාව න්‍යෂ්ටික විකණ්ඩනයක් කියලා අපි කියනවා. විකණ්ඩනය කියන වචනයෙන්ම ඔබ දන්නවා කොටස් වලට වෙන් වී යෑමක් වෙන්නේ. නම් බැර න්‍යෂ්ටියක් තිබුණා නම් යුරේනියම් කියලා මෙන්න මේ ආකාරයට වඩා කුඩා න්‍යෂ්ටි දෙකකට වෙන් වෙලා යනවා. ශක්තිය නිකුත් වීමකුත් වෙනවා. මෙන්න මේ පළවෙනි ප්‍රතික්‍රියාව තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හැටියට අපි ඉගෙන ගන්න න්‍යෂ්ටික විකණ්ඩනය. දරුවනි, මේ රූප සරහන දිහා බලන්න. අර ආපු නියුට්‍රෝන කදම්බ තමයි මේ පළමු යුරේනියම් න්‍යෂ්ටියේ වැදිලා අන්න ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා. හැම ප්‍රතික්‍රියාවකදීම නියුට්‍රෝන 3ක් අලුතෙන් ලැබෙනවා. නියුට්‍රෝන 3ක් අලුතෙන් ලැබෙනවා කියන්නේ ඒ වේගවත් නියුට්‍රෝන. ඒවා තව තවත් යුරේනියම් න්‍යෂ්ටි වල වැදිලා ගැටිලා කුමක්ද සිදුවන්නේ? තව තවත් ප්‍රතික්‍රියා වෙනවා. එහෙමනම් දරුවනි, එක නියුට්‍රෝනයකින් පටන් ගත්තට හැම ප්‍රතික්‍රියාවකදීම අතුරු ඵලයක් හැටියට නියුට්‍රෝන 3ක් ලැබෙන නිසා තව තවත් න්‍යෂ්ටීන් සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මේක එහෙනම් දිගට යනවා. අනේ නිසා මේකට කියනවා අපි දාම ප්‍රතික්‍රියාවක් කියලා. ඒතර මේ දාම ප්‍රතික්‍රියාව පාලනය නොකළහොත් මොකද වෙන්නේ? මේ තියෙන සාම්පලයේ තියෙන සියලුම යුරේනියම් න්‍යෂ්ටීන් ඉවර වෙනවා තාමත්ම කුඩා කාලයකදී. එනවා විශාල පිපුරුමක් සහිත විශාල ශක්ති මුදාහැරීමක් වෙනවා. අන්න දරුවනි, මේ ශක්ති මුදාහැරීම තමයි න්‍යෂ්ටික බෝම්බයක සිද්ධ කරන්නේ. කිසිම පාලනයකින් තොරව ප්‍රතික්‍රියාව ආරම්භ කරාම ඉතා කුඩා කාලයක් තුල විශාල ශක්තියක් නිකුත් කරලා පිපිරීමක් ඇති කරනවා. විශාල හානියක් ඇති කරන්න පුළුවන්. ඉතින් දරුවනි, විද්‍යාවේදී අපි මේ සොයාගත්තට පස්සේ පළමුවෙන්ම හානියෙන් තමයි යම් කට්ටියක් ප්‍රයෝජන ගත්තේ. ඒ ලොවට සිදු වූ වාසියක් කියලා ප්‍රයෝජනයක් කියලා කියන්න බෑ. හානියක් කරගත්තා න්‍යෂ්ටික බෝම්බ භාවිතා කරලා යුද්ධවලදී. නමුත් පසු කාලේ වෙනකොට පාලිත පාලනය මගින් අපට ශක්තිය නිපදවන්න
විදුලි බලය නිපදවන්න මේ යොදාගත හැකි බව හොයාගත්තා. අද දවසේ ලොව පුරා විශාල න්‍යෂ්ටික බලාගාර සංඛ්‍යාවක් තියෙනවා. මේ න්‍යෂ්ටික බලාගාරවල විදුලිය නිපදවන්නේ මෙන්න මේ න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියාව සිද්ධ කරලා. ක්‍රමයෙන් ලැබෙන අතුරු ඵල අර කැඩෙන කුඩා න්‍යෂ්ටි සමහරක් ඒවා බොහෝ වෙලාවට හානිකර වෙනවා. ඒ අපද්‍රව්‍ය බැහැර කිරීම අද බොහෝ වෙලාවට ගැටලුවක් වෙලා තියෙනවා. නමුත් එයටත් විසඳුම් හොයා ගනිමින් තමයි විද්‍යාව ඉන්නේ. දරුවනි, ඊළාට ඇති වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව තමයි න්‍යෂ්ටික විලයනය. මෙතෙන්දිත් දරුවනි අපි කිව්වා අර න්‍යෂ්ටික විකණ්ඩන ප්‍රතික්‍රියාවෙන් අපට ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම විකිරණ පිට වෙන නිසා හානිකර බවකුත් තියෙනවා. අපි දන්නවා යම් යම් න්‍යෂ්ටික බලාගාර පුපුරලා ගිහිල්ලා විශාල හානි සිදු වෙච්ච බවක් දන්නවා. ඒ වගේම න්‍යෂ්ටියෙන් ශක්තිය මුදා හැරෙන තවත් ප්‍රතික්‍රියාවක් තමයි විලයනය. මම කලිනු සඳහන් කරා ස්වභාවික දේ වඩා හොඳයි කෘත්‍රිම දෙයට වඩා. කෘත්‍රිම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් තමයි විකණ්ඩනය. ස්වභාවික න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව තමයි න්‍යෂ්ටික විලයනය. මෙන්න විලයනය මගින් ශක්තිය හැදෙනවා. කුමක්ද මේ විලයනය කියලා කියන්නේ? අන්න වඩා අස්ථායි කුඩා න්‍යෂ්ටීන් එකතු වෙලා වඩා ස්ථායි තරමක ලොකු න්‍යෂ්ටියක් හදන එක තමයි විලයනය කියලා කියන්නේ. අපගේ සූර්යයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ඉන්නේ සූර්යයා. මේ සූර්යයා තුල සිදුවන්නේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ සමීකරණ වලින් දක්වලා තියෙන ආකාරයේ ප්‍රතික්‍රියා වලින් තමයි විලයන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එමගින් තමයි ශක්තිය නිපදවන්නේ. ඒතර හයිඩ්‍රජන් තමයි හීලියම් බවට පත් වෙලා මේ ශක්තිය මුදා හැරීම සිදු කරන්නේ. එතකොට හයිඩ්‍රජන් හීලියම් බවට පත් වීමයි සිදුවන්නේ. මේ රූප සටහනෙන් පෙන්눔 කරන්නේ එම සිදුවීම. එතකොට ශක්තිය මුදා හැරෙනවා වගේම අපට යම් දෙයක් සිදු වෙන බව පේනවා. එක මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයක් බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. මෙතෙන්දී හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය වෙන්නේ. දරුවනි, අපේ සූර්යයා කියන්නේ අපේ තාරකාව. අපේ තාරකාවට අමතරව මේ විශ්වයේ පුරා ගත්තාම විවිධ තාරකා තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ තාරකාවල සිදුවන්නේ විලයන ප්‍රතික්‍රියා, ස්වභාවික ක්‍රියා, ස්වභාවික ප්‍රතික්‍රියා. එතකොට ඒවායේ හයිඩ්‍රජන් පමණක් නෙවෙයි වෙනත් මූලද්‍රව්‍ය වෙන්න පුළුවන්. හැම විටම විලයන ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන්නේ යම් මූලද්‍රව්‍යයක්ද ඒ මගින් වෙනත් මූලද්‍රව්‍යයක් නිපදවීම වෙනවා. ඒතර මෙන්න මේ ප්‍රතික්‍රියා කීපයක් දක්වලා තියෙන්නේ. මෙයත් ඔබ පාඩම් කරගන්න ඕන දේවල් නෙවෙයි. මේවා දැනගත යුතු දේවල් හැටියට තමයි අපි කතා කරන්නේ. එහෙමනම් දරුවනි, මේ විලයන ප්‍රතික්‍රියා ගැන අපි කතා කරාට පස්සේ අපට න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කියන එක මේ මාතෘකාවේ අවසන් කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් දරුවනි, අපි අද න්‍යෂ්ටික ශක්තිය ගැන කතා කරා. න්‍යෂ්ටික ශක්තිය ආකාර දෙකකට පිට වෙන බව දැනගත්තා. විකණ්ඩන ප්‍රතික්‍රියාවෙන් නිකුත් වෙන්න පුළුවන්, විලයන ප්‍රතික්‍රියාවෙන් නිකුත් වෙන්න පුළුවන්. අද දවසේ අපි අපේ ලෝකයේදී විකණ්ඩනය මගින් ශක්තිය ගන්නවා. බොහෝම අවදානම් සහගත ක්‍රියාවක් ඒක. ඒ වගේම විලයන ප්‍රතික්‍රියාවෙන් ශක්තිය ගන්නවා. සූර්යයා හැමදාම විලයන ප්‍රතික්‍රියාව මගින් අපි වෙත ශක්තිය මුදා හැරෙනවා. අපි ඒත් ප්‍රයෝජනට ගන්නවා. එහෙමනම් අපි අද ලෝකේ උත්සාහ කරමින් ඉන්නවා හානිකර අවදානම් සහගත විකණ්ඩන ප්‍රතික්‍රියාව වෙනුවට විලයන ප්‍රතික්‍රියාව මගින් ශක්තිය අපටම නිපදවා ගන්න පුළුවන්ද කියලා. ඒ පිළිබඳ උත්සාහයනුත් අද ලෝකේ පුරා පර්යේෂණ ශාස්ත්‍රයක් හැටියට පැවතිලා තියෙන පවතින බවත් මේ අවස්ථාවේදී ඔබට ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි දරුවනි, දැන් අපි අපේ තාරකාව වන සූර්යාගේ සිදුවන විලයන ප්‍රතික්‍රියාව ගැන ඉගෙන ගත්තා. අපට ශක්තිය ලැබෙනවා. ඒ වගේම වෙනත් තාරකාවල සිදුවන විලයන ප්‍රතික්‍රියා ගැන ඔබ දැන් මේ අවස්ථාවේ දැනගත්තා. එහෙමනම් ඒ වයින්ුත් අපට ශක්තිය ලැබෙනවා. ඒ වගේම මේ තාරකා කිව්වහම අපි දැනගන්න ඕන දෙයක් තමයි අපට සියලු පදාර්ථය නිර්මාණය වෙන්නේ තාරකාවල කියන එක. Stars are the birth places of elements කියලා කියන්නේ. හැම තාරකාවකම යම් මූලද්‍රව්‍යයක් නිපද වෙනවා. අපේ පෘථුවිය තුල මේ තඹ, යකඩ, ඇලුමිනියම් ආදී වශයෙන් මූලද්‍රව්‍ය ගොඩක් තියෙන බව දන්නවා. ඒ සියල්ල නිපද වෙලා තියෙන්නේ කවදා හෝ කොහේ හෝ තාරකාවක මැදයේ කියන එකත් අපි දැන් තේරුම් ගන්න ඕන. එහෙමනම් දරුවනි, මේ අමාරුවෙන් හැදිච්ච අති විශාල උෂ්ණත්වයක් යටතේ මේව හැදෙන්නේ. මේ මූලද්‍රව්‍ය තමයි අපි අද මේ ප්‍රයෝජන ගන්න. එහෙමනම් ඒවා පිළිබඳවත් යම් ආකාරයක අවබෝධයක් අපට තිබිය යුතුයි. හොඳයි දරුවනි, න්‍යෂ්ටික ශක්තිය ගැන එමෙතන පරමාණුවේ න්‍යෂ්ටිය ගැන
අපට මේ මාතෘකාව යටතේ මෙපමණ තමයි කතා කරන්න තියෙන්නේ. එහෙමනම් දරුවනි ඉදිරි පාඩමකදී අපට සිදු වෙනවා තවත් ඉදිරියට තියෙන න්‍යෂ්ටිය හා සම්බන්ධ නැත්නම් පදාර්ථය හා සම්බන්ධ දැනුමක් ලබා ගන්න. ඒ දැනුමට මේ මාතෘකාවට අපි කියන්නේ අංශු භෞතික විද්‍යාව කියලා. එවනම් ඉදිරි පාඩමකදී අංශු භෞතික විද්‍යාව පිළිබඳව අපි සාකච්ඡා කරමු. අද දවසේ පාඩම දරුවනි මේ අවස්ථාවේදී අපට නිමා කරන්න පුළුවන්. එහෙමනම් දරුවනි නැවත වාරයක් ඔබ හමු වනතුරු ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් දරුවනි.